හොඳයි ළමයි. අද අපි කතා කරන්නේ දේශපාලන විද්‍යාවේ පළවෙනි පාඩමේ එනවනේ අධ්‍යයන ප්‍රවේශ කියලා මාතෘකා ටිකක්. අන්නේ අධ්‍යයන ප්‍රවේශ වලින් මේ දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය කියන මාතෘකාව ගැන තමයි අද කතා කරන්නේ. දැන් මම සමහර උන් දැකලා තියෙනවා මේ අධ්‍යයන ප්‍රවේශ දැක්කට පස්සේ බුදු අම්මෝ කියාගත්ත ගමන් තමයි ඉන්නේ. හැබැයි මේක ඇති දෙයක් මහ ලොකු දෙයක් නෑ. විභාගයට නිතරම ප්‍රශ්න එන්න පුළුවන් තැන, ලේසියෙන්ම ලකුණු 20 ගන්න පුළුවන් තැන. මෙතනදි කරන්න ඕන අපි ක්‍රමානුකූලව පොයින්ට් එකට කරුණු ටික දැනගන්නව නම් ලේසියෙන්ම පිළිතුරක් විභාගෙදී ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම අද කතා කරන්නම් දේශපාලන අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය ගැන. පොයින්ට් විදියට මම මේක කියලා දෙන්න. එතකොට උඹලට ඒක ලේසියෙන්ම මතක තියාගැනීමේ හැකියාවක් තියෙනවා. හරිද? අපි අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය ගැන කතා කරද්දී මුලින්ම බලන්න ඕන සාම්ප්‍රදායික අදහස මොකක්ද කියන එක මේ අර්ථශාස්ත්‍රය ගැන. ඊළඟට කාල් මාක්ස්ගේ අදහස අර්ථශාස්ත්‍රය ගැන. ඊළඟට චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශයට විකල්පයක් විදියට කොහොමද අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය ගොඩ නැගෙන්නේ. ඊළඟට මාක්ස්වාදී ආභාසය ගත්ත අර්ථශාස්ත්‍රයේ ලක්ෂණ මොනවද කියන එක. ඊළඟට පිළිතුර සාර්ථකව අවසන් කරගන්න වාසියක් සහ අවාසියක්. අපි ඉස්සරහට එමු සාම්ප්‍රදායික අදහසේ ඉඳලා. ඇත්තටම මොකද්ද මේ අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයෙන් කියන්නේ? අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයෙන් වෙන්නේ දේශපාලනය කියන සාධකයේ වගේම ආර්ථිකය කියන සාධකය කොහොමද එකට සම්බන්ධ වෙන්නේ කියන එක අධ්‍යයනය කරන එක. එහෙම නැත්නම් වෙන විදියකට කියනවා නම් ආර්ථිකය කොහොමද දේශපාලනයට බලපෑම් කරන්නේ කියන එක තමයි මේ අර්ථශාස්ත්‍රය පුරාම කතා කරන්නේ. මේ අර්ථශාස්ත්‍රය කියන සංකල්පය එන්නේ 18 වෙනි සියවසේ. 18 වෙනි සියවසේ යුරෝපා දේශපාලන චින්තනය ඇතුළෙන් තමයි මේ අර්ථශාස්ත්‍රය කියන සංකල්පය ඉස්සරහට එන්නේ. ඇඩම් ස්මිත් ඊළඟට ඩේවිඩ් රිකාඩෝ ජෝන් ස්ටුවර්ට් මිල් තෝමස් මැල්තස් මෙන්න මේ කියන අය භාණ්ඩ නිෂ්පාදනය ඊළඟට ජාතික ආදායම වෙළඳාම කියන ආර්ථික සාධක කොහොමද මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක වගේම කොහොමද ආණ්ඩුවේ ප්‍රතිපත්ති මේ ආර්ථිකයට බලපෑම් කරන්නේ කියන එක අධ්‍යයනය කරා. මෙතනින් තමයි මේ අර්ථශාස්ත්‍රය කියන සංකල්පය ඉස්සරහට එන්න පටන් ගන්නෙ. ඊළඟට 19 සියවස වෙද්දී මේ අර්ථශාස්ත්‍රය කියන සංකල්පය මාක්ස්වාදී න්‍යායෙන් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මාක්ස්වාදී න්‍යාය ආභාසය කරගෙන ගොඩනැගෙන්න පටන් ගන්නවා. 19 වෙනි සියවසේ ගොඩනැගිච්ච මාක්ස්වාදයේ යටතේ ගොඩනැගිච්ච අර්ථශාස්ත්‍රයේ විශේෂ ලක්ෂණ කිහිපකුත් තිබුණා. ඒක අපිට මෙහෙම කියන්න පුළුවන්. ආර්ථික විද්‍යාත්මක දේශපාලන දාර්ශනික සමාජ විද්‍යාත්මක කියන පදනමක් 19 වෙනි සියවසේ අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේ අපිට අඳුනගන්න පුළුවන් වුණා. මේක තමයි මේ අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයේ සාම්ප්‍රදායික අදහස. ඒ කියන්නේ මාක්ස්වාදී ආභාසය ගත්ත අර්ථශාස්ත්‍රයේ සමස්ත ලක්ෂණ මොනවද කියන එක සහ මේ ඇඩම් ස්මිත්ලා ඩේවිඩ් රිකාඩෝලා මේ අර්ථශාස්ත්‍රීය ප්‍රවේශයෙන් අධ්‍යයනය කරේ මොකක්ද කියන එක. ඒක තමයි සාම්ප්‍රදායික අදහස. ඊළඟට අපි එමු මේ අර්ථශාස්ත්‍රය ගැන කාල් මාක්ස් මොන වගේ අදහසක්ද ඉදිරිපත් කරේ කියන එක බලන්න. කාල් මාක්ස් ආර්ථිකය කියන සාධකයේ ගැඹුරින් අධ්‍යයනය කරපු මිනිස්සෙක්. කාල් මාක්ස් මේ ආර්ථිකය කියන සාධකයේ ගැඹුරින් අධ්‍යයනය කරලා ඓතිහාසික
භෞතිකවාදය කියලා සංකල්පයක් ඉදිරිපත් කරනවා. ඓතිහාසික භෞතිකවාදය. ඒ කියන්නේ මෙච්චර කල් අර්ථශාස්ත්‍රඥයන් ඉදිරිපත් නොකළ විදිහේ අදහසක් තමයි කාල් මාක්ස් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ආර්ථිකය ගැන ගැඹුරින් අධ්‍යයනය කරලා ඓතිහාසික භෞතිකවාදය කියලා සංකල්පයක් ගොඩනගනවා. ඉතින් මේ ඓතිහාසික භෞතිකවාදයේ විශේෂ ලක්ෂණ ටිකක් තියෙනවා. අපි මේ ලක්ෂණ ටික දැන් ඉස්සරහට කතා කරගෙන යන්. එතකොට ඔයගොල්ලන්ට මේ මාක්ස්ගේ අර්ථශාස්ත්‍රඥ ප්‍රවේශයේ ලක්ෂණ මොන වගේද කියන එක අඳුර ගන්න පුළුවන් වෙනවා. පළවෙනි ලක්ෂණය තමයි මාක්ස් කියනවා අපි සමස්ත සමාජය අධ්‍යයනය කරද්දී එකක් විදියට ගන්න ඕන කියන එක. සමස්ත සමාජය එකක් විදියට ගන්න ඕන අධ්‍යයනය කරද්දී. ඒ කියන්නේ මෙන්න මේ විදියට ගමු අපි. මනුෂ්‍ය ඉතිහාසය, සමාජ ව්‍යුහය, දේශපාලන චින්තනය, ඊළඟට ආර්ථිකය. කාල් මාක්ස් කියනවා මෙන්න මේ සාධක මේ සමාජය ඇතුලේ තියෙන. දැන් ලංකාව ගත්තොත් ලංකාව ඇතුලේ තියෙන මේ ඔක්කොම සාධක මම උදාහරණයක් විදියට ලංකාව මෙහෙම අදින්නම්. උඹලා මේක විභාගයට ගිහිල්ලා ලංකාව සිසියම ඇඳගෙන දඟලන්න එපා. මම මේ උදාහරණයක් විදියට කියන්නේ. හරිද? මේ දැන් ලංකාව ඇතුලේ මේ සාධක ටික තිබුණා කියමුකෝ. ආන්නේ ලංකාව ඇතුලේ මේ තියෙන සාධක ටික අධ්‍යයනය කරන්න ඕන ඔක්කොම එකක් විදියට අරගෙන. එතකොට තමයි අපිට මේ පැහැදිලිවම මේ සමාජය මොන වගේද කියන එක අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. දැන් මම උඹලගෙන් අහුවොත් එහෙම ඉන්න යාළුවෝ ටික ගැන මට සමස්තයක් විදියට අදහසක් කියන්න කියලා කල්පනා කරලා බලනවනේ. ඊට පස්සේ උඹලා එක එක යාළුවෝ ගැන වෙනම හිතනවා. ඊට පස්සේ මෙයාලගේ අතර සම්බන්ධي කොහොමද බලනවා. ඊළඟට සමස්තයක් විදියට මට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. දැන් කාල් මාක්ස් කරන්නේ මේ සමාජය ඇතුලේ තියෙන අදහස් ටික අරගෙන මේවා වෙන වෙනම මුලින් අධ්‍යයනය කරගන්නවා. එහෙම අධ්‍යයනය කරගෙන මේ වගේ අතර සම්බන්ධය මොන වගේද කියන එක අධ්‍යයනය කරගන්නවා. එහෙම අධ්‍යයනය කරලා මෙන්න මේ සමස්තයම එකක් විදියට අරගෙන තමයි අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මාක්ස්ගේ ඓතිහාසික භෞතිකවාදයේ එක ලක්ෂණයක් තමයි සමස්ත සමාජයම එකක් විදියට අරගෙන තමයි අධ්‍යයනය කරන්නේ. අපි එමු ඊළඟ එකට. අනිත් එක තමයි මේ සමස්ත සමාජය කියන එක සමාජ සැකස්ම කියලත් හඳුනගෙන තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු ඊතුරු ලක්ෂණ ටික. ඊළඟ ලක්ෂණය තමයි මේ අර්ථශාස්ත්‍ර ප්‍රවේශයේ කාල් මාක්ස්ගේ ආభాසයෙන් ගත්තට පස්සේ මේ සමාජය හැදිලා තියෙන්නේ කොටස් දෙකකින් කියන එක කාල් මාක්ස් කියනවා. ඒ කියන්නේ සමාජ සැකස්ම. සමාජ සැකස්ම හැදිලා තියෙන්නේ කොටස් දෙකකින්. ඒ කොටස් දෙක තමයි එකක් අන්තර්ව්‍යුහය අනිත් එක තමයි උපරිව්‍යුහය. අන්තර්ව්‍යුහය කියලා කියන්නේ ආර්ථික සාධක. මේ අයනු දෙකෙන් මතක තියාගන්න පුළුවන්. අන්තර්ව්‍යුහය කියන්නේ ආර්ථික සාධක. නිෂ්පාදන බලවේග, නිෂ්පාදන සම්බන්ධතා, තාක්ෂණය මේ වගේ ආර්ථිකයට සම්බන්ධ ඔක්කොම කරුණු කාරණා අයිති වෙන්නේ අන්තර්ව්‍යුහයට. උපරිව්‍යුහයට අයිති වෙන්නේ ආගම, සංස්කෘතිය, දේශපාලනය, නීතිය. ඒ කියන්නේ ආර්ථික සාධක වලට අයිති නොවන එකිනෙකීමකී සේරම අයිති වෙන්නේ උපරිව්‍යුහයට. ඉතින් කාල් මාක්ස් කියනවා මේ සමාජය හැදිලා තියෙන්නේ මෙන්න මේ කොටස් දෙකෙන් කියලා. ඒ කියන්නේ අන්තර්ව්‍යුහේන ආර්ථික සාධකයි, උපරිව්‍යුහේන ආගම, සංස්කෘතිය, දේශපාලනය, නීතිය කියන සාධකයි එක්ක කියන එක. අපි මේක වැඩිදුර පැහැදිලි කරගමු ඊළඟ ලක්ෂණෙන්. ඊළඟට කාල් මාක්ස් මේ අන්තර්ව්‍යුහයයි උපරිව්‍යුහයයි අතර සම්බන්ධය මොන වගේද කියන එක ගැන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. හරිද? දැන් මම මෙහෙම අදිනවා තේරුම් ගන්න පුළුවන් වෙන්න ලංකාවේ සිටියම. හරිද? අන්තර්ව්‍යුහය අපි කලින්ම කිව්වනේ ඒකේ තියෙන්නේ ආර්ථික සාධක කියලා. ආර්ථික සාධක. ඒ කියන්නේ නිෂ්පාදන බලවේග, නිෂ්පාදන සම්බන්ධතා, ඊළඟට තාක්ෂණය, මේ කියන ආර්ථිකයට සම්බන්ධ ඔක්කොම කරුණු කාරණා තමයි අන්තර්ව්‍යුහයට අයිති වෙන්නේ. ඒ ඔක්කොම ලක්ෂණ මේ සමාජය තුළ තියෙනවා. හරිනේ?
ඊළඟට උපරිව්‍යුහයේ තියෙන්නේ සංස්කෘතිය ඊළඟට ආගම ඊළඟට දේශපාලනය නීතිය වගේ ආර්ථික සාධක වලට අයිති නොවන ඔක්කොම ටිකත් මේ සමාජය තුළ තියෙනවා. හරිනේ? මාස් කිව්ව කතන්දරේ ඇත්ත. උපරිව්‍යුහයේ තියෙන සමාජ සංස්කෘතික දේශපාලන සාධකත් මේ ඇතුළේ තියෙනවා. අන්තර්ව්‍යුහයේ තියෙන ආර්ථික සාධකත් මේ ඇතුළේ තියෙනවා. ඊළඟට අපි බලන්න ඕනේ මේ සම්බන්ධය මොන වගේද කියලා. මාස් කියනවා මේ උපරිව්‍යුහයේ තියෙන සමාජ ආගමික දේශපාලන නීතිමය කියන රාමුවට යම් ස්වාධීන පැවැත්මක් තියෙනවා. හැබැයි ඒ ස්වාධීන පැවැත්ම මේ ආර්ථිකයේ වෙන වෙනස් වීම එක්ක යම් වෙනස් වීම් වලට කාලීනව භාජනය වෙනවා කියන එක කියනවා. ඒ කියන්නේ අවසානයේ මේ අන්තර්ව්‍යුහයේ තියෙන කරුණු කාරණා ඒ කියන්නේ ආර්ථික සාධක නිසා අවසානයේ මේ සමාජ සංස්කෘතික දේශපාලන නීතිය කියන සාධක වලට ස්වාධීන පැවැත්මක් තිබුණත් ඒ වගේ වෙනස් වීමක් තියෙන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මෙතන මේ මහා බර වචන දෙකක් දාලා කියලා තියෙන්නේ චූටි දේවල් දෙකක්. ඉතින් අන්තර්ව්‍යුහය කියලා කියන්නේ ආර්ථික සාධක මහ දෙයක් නෙවෙයි. උපරිව්‍යුහය කියන්නේ සමාජ සංස්කෘතික දේශපාලන සාධක මහ දෙයක් නෙවෙයි. ඒ සාධක ඔක්කොම තියෙනවා සමාජය තුළ. ඒකත් හරි. ආර්ථිකයේ සිද්ධ වෙන වෙනස් වීම එක්ක උපරිව්‍යුහයේ තියෙන දේවල් යම් වෙනස් වීම වලට ලක් වෙනවා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට ඒ ලක්ෂණයත් පැහැදිලි. අපි ඊළඟ ලක්ෂණයට එමු. ඊළඟ ලක්ෂණය තමයි මාස්ගේ මේ පන්ති අරගලය ගැන අදහස. පන්ති අරගලය ගැන අදහස. මෙතනදී කාල් මාක්ස් කියනවා ඕනම සමාජයක සමාජ දේශපාලන සංස්කෘතික ආර්ථික පරිවර්තනය වෙන්නේ මොකක් ප්‍රතිඵලයක් නිසාද? පන්ති අරගලයේ ප්‍රතිඵලයක් නිසා කියලා. කාල් මාක්ස් කියනවා ඕනම සමාජයක විවිධ පන්ති ව්‍යුහයන් ගොඩනැගිලා තියෙනවා කියන එක. එහෙම පන්ති ගොඩනැගෙන්නේ ඇයි? ඒ පන්ති ගොඩනැගෙන්නේ ආර්ථික සාධක නිසා. එහෙම බෙදිච්ච පන්ති දෙකක් තමයි ධනපති පන්තිය සහ නිර්ධන පන්තිය. ඒ කියන්නේ ආර්ථිකයේ තියෙන හිමිකම මත තමයි මේ පන්ති බෙදිලා තියෙන්නේ. ආර්ථිකයේ තියෙන මිනිස්සු ධනපති පන්තිය, ආර්ථිකය නැති මිනිස්සු නිර්ධන පන්තිය. මේ පන්ති දෙකට බෙදුනේ අය එතකොට මෙන්න මේ ආර්ථිකය කියන සාධකය නිසා. කාල් මාක්ස් වැඩිදුරටත් කියනවා දිනයක මේ නිර්ධන පන්තිය නැගී ඉඳලා ධනපති පන්තිය පෙරලා දාලා මොවුන් බලයට පත් වෙනවා කියන එක. දැන් මෙතෙන්දි තියෙන තව එකක් තමයි අපි මේ පන්ති අරගලය කියන එක ගැන අදහස රාජ්‍ය පාඩමේදීත් මාක්ස්වාදයේ යටතේ කතා කරනවා. දේශපාලන මතවාදවලදීත් මාක්ස්වාදී න්‍යාය යටතේ කතා කරනවා. එතකොට මාක්ස්වාදයේ විකාශනය, මාක්ස්වාදයේ ලක්ෂණ කියන ඔක්කොම කාරණා අපි මේ මාතෘකා දෙකේදී කතා කරනවා. ළමයෙක් ඇවිල්ලා මේ පන්ති අරගලය ගැන අදහස කියලා දැක්ක ගමන් ඒකේ තියෙන ඔක්කොම ටිකක් මෙතන ලියන්න පටන් ගන්නවා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? විභාගයට ගිහිල්ලා මේ දැන් පේල් වෙන මිනිස්සෙක් වුණත් හොඳ ආසාවෙන් ඉගෙන ගන්න මාතෘකා ටිකක් නේ ඔය මාක්ස්වාදයේ එහෙම. එතකොට ඒ ළමයි වුණත් උන් වුණත් ඇවිල්ලා මෙතන මේක ලියනවා. ඉතින් පන්ති අරගලයේ තියුණ පළියට ඒ ඔක්කොම මෙතන ලිව්වයි කියලා වැඩක් වෙන්නේ නැහැ. මොකද මම කිව්ව ටික ලියලා තිබ්බනම් ඇති. ඒ ඔක්කොම ලිව්වොත් උඹලට සිද්ධ වෙන්නේ ඒ ප්‍රශ්නෙට විතරක් ලියලා ගෙදර ඇවිල්ලා හොඳටම කරා කියන්න. ඉතින් හොඳටම කරලා නැහැ එතකොට. ලකුණු 20ක් විතරයිනේ ලැබෙන්නේ. ලකුණු 100ක් අපි ගන්න ඕනනේ. ඔය ළමයි වරද්ද ගන්න තැන් ටිකක් තමයි මම කිව්වේ. ඒ නිසා අපි අදාළ කරුණු විතරක් කොයි වෙලාවෙන්ම ලියන්න උත්සාහ කරන්න ඕන. මෙතනදී එතකොට මාක්ස්වාදයේ විකාශනයවත් මාක්ස්වාදයේ ලක්ෂණවත් ලියන්න ඕනේ නැහැ. පන්ති අරගලය ගැන මම දැන් කිව්ව දලාදාස ලියලා තිබ්බනම් ඇති. ඊළඟට අර්ථශාස්ත්‍රීය ප්‍රවේශය යටතේ මාක්ස්ගේ අදහස ගැන අපි කතා කරලා ඉවරයි. ඊළඟට අපි බලමු මේක චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශයට විකල්පයක් විදියට කොහොමද ඉස්සරහට ආවේ කියන එක. විකල්පයක් විදියට අර්ථශාස්ත්‍රය. දැන් චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශය ගැන මොන මගුලක්වත් දන්නේ නැත්නම් මේක ගැන වැඩි හිතන්නේ නැතුව පොඩ්ඩක් අහගෙන හිටියනම් ඇති. එහෙම නැත්නම් චර්යාවාදී ප්‍රවේශය ගැන පොඩ්ඩක් බලලා මේ ටික බලාගත්තා නම් කමක් නැහැ. හැබැයි පොඩ්ඩයි තියෙන්නේ. පොඩ්ඩ නැත්තම් නිකන් අහගෙන ඉන්න. පස්සේ චර්යාවාදී ප්‍රවේශය කරපු දවසක ආයි මේ ගැනත් පොඩ්ඩක් බලන්න. චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශය කියලා කියන්නේ අපි විද්‍යාත්මක ප්‍රවේශයටමනේ.
එතකොට චර්යාවාදී ප්‍රවේශයේදී උනේ මිනිස්සුන්ගේ චර්යාව විද්‍යාත්මකව අධ්‍යයනය කරපු එක. එතකොට අර්ථශාස්ත්‍ර ප්‍රවේශය යටතේ ගත්තට පස්සේ ඔවුන් කියනවා චර්යාවාදය කියලා කියන්නේ දේශපාලනයේ සැබෑ තත්ත්වය අධ්‍යයනය කරන එක නෙවෙයි එතෙන්දි වෙන්නේ. මේ මතු පිට පේන්න තියෙන දේවල් විතරයි ඒකෙන් අධ්‍යයනය කරන්නේ කියන එක කියනවා. ඒ කියන්නේ මතු පිට ප්‍රකාශනයක් කියලා තමයි අර්ථශාස්ත්‍රඥයන් කියන්නේ මේ චර්යාවාදී අධ්‍යයන ප්‍රවේශය කියන එක. දේශපාලනයේ තියෙන සැබෑ තත්ත්වය නෙවෙයි අධ්‍යයනය කරන්නේ. දේශපාලනයේ තියෙන මතු පිට තත්ත්වයන් තමයි අධ්‍යයනය කරන්නේ. ඇයි චර්යාවාදයේදී මිනිස්සුන්ගේ පේන චර්යාවනේ විද්‍යාත්මකව අධ්‍යයනය කරන්නේ. ඒ නිසා තමයි එහෙම කියන්නේ. ඊළඟට ආයි චර්යාවාදයේ දුර්වලතාවයක් පෙන්නනවා අර්ථශාස්ත්‍රඥයන්. මේ චර්යාවාදය කියලා කියන්නේ දේශපාලනිකව ගත්තට පස්සේ ගතානුගතික අධ්‍යයන ප්‍රවේශයක් කියලා කියනවා. අවසානයේ කියනවා චර්යාවාදයෙන් වෙන්නේ දේශපාලන ක්‍රමයක් අලුතෙන් ගොඩනගන්නවත් එහෙම නැත්නම් දේශපාලන ක්‍රමයක් ප්‍රතිසංස්කරණය කරන්නවත් එන අදහසක් නෙවෙයි. මේ තියෙන දේශපාලන ක්‍රමයට සේවය කරන්න ගොඩනගාගත් අධ්‍යයන ප්‍රවේශයක් විදියට චර්යාවාදී ප්‍රවේශය විවේචනයට ලක් කරනවා අර්ථශාස්ත්‍රඥයන්. ඒ චර්යාවාදයට විකල්පයක් විදියට තමයි මේ අර්ථශාස්ත්‍රඥ ප්‍රවේශය නැත්නම් අර්ථශාස්ත්‍රය කියන සංකල්පය උඩට එන්න පටන් ගන්නෙ. එතකොට අපිට දැන් කියන්න පුළුවන් මේක චර්යාවාදයට විකල්පයක් විදියට ආව කියන එකත්. ඊළඟට අපි බලන්න ඕන මාක්ස්වාදී ආభాසය ගත්ත අර්ථශාස්ත්‍රඥ නැත්නම් අර්ථශාස්ත්‍ර ප්‍රවේශයේ ලක්ෂණ මොනවද කියන එක. එක ලක්ෂණයක් තමයි අපි මුලින්ම කතා කරපු ලක්ෂණය. සමාජය ගැන අධ්‍යයනය කරද්දී එහෙම නැත්නම් සමස්ත සමාජය අධ්‍යයනය කරද්දී ආර්ථික සාධක, සමාජ සාධක, මේ පන්ති සාධක කියන ඔක්කොම සමස්තයක් විදියට අරගෙන තමයි අධ්‍යයනය කරන්නේ. ඒක එක ලක්ෂණයක්. ඊළඟට දේශපාලනය තීරණය වෙන්නේ ආර්ථික සාධක සහ මේ පන්ති කියන සාධකත් එක්ක කියන එක කියනවා. ඒක තමයි අනිත් ලක්ෂණය වෙන්නේ. ඊළඟ එක තමයි මේ දේශපාලනයේන මූලික සංකල්ප විදියට පන්ති ගැටුම, පන්ති විභේදනය, බලය, ප්‍රතිවිරෝධ සමාජ කණ්ඩායම් කියන ඒවා මෙයාලා සලකනවා. ඒක එක ලක්ෂණයක්. අනිත් ලක්ෂණය තමයි මේ සමාජ දේශපාලන ආර්ථිකයේ අධිපති දෘෂ්ටිවාදයන්ට සමාජ දේශපාලන ආර්ථික ශාස්ත්‍රයේ අධිපති දෘෂ්ටිවාදයන්ට විකල්පයක් විදියට රැඩිකල්වාදී අදහසක් අර්ථශාස්ත්‍රය යටතේ මාක්ස්වාදී න්‍යායකයන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ තියෙන ධනපති ක්‍රමයට එරෙහිව රැඩිකල් එහෙම නැත්නම් සටන්කාමී අදහසක් මේ අර්ථශාස්ත්‍ර ප්‍රවේශයෙන් ඉදිරියට එනවා. ඒ වගේම තමයි අපි යහපත් දේශපාලන පරිවර්තනයක් ඇති කරගන්න නම් අපි දේශපාලනය කියන සාධකය පුළුල් පදනමක් යටතේ අධ්‍යයනය කරන්න ඕන කියන එකත් අර්ථශාස්ත්‍රඥ ප්‍රවේශයේ යටතේ මාක්ස්වාදීන් කියනවා. ඉතින් ඔය ලක්ෂණ ටික තමයි මාක්ස්වාදී ආభాසය ගත්ත අර්ථශාස්ත්‍රය කියන ප්‍රවේශයේ තියෙන්නේ. දැන් එතකොට ඒකත් ඔබට පැහැදිලිව ලියා ගන්න පුළුවන්කම තියෙනවා. මේ අර්ථශාස්ත්‍රය කියන ප්‍රවේශයේ වාසියක් තමයි මේක ප්‍රායෝගික අධ්‍යයන ක්‍රමයක්. ඒ කියන්නේ ආර්ථිකය කියන සාධකය නැත්නම් දේශපාලනයට බලපාන ආර්ථිකය කියන සාධකය ප්‍රායෝගිකව අධ්‍යයනය කරන තැනක් තමයි අර්ථශාස්ත්‍රය කියන ප්‍රවේශය. ඒක මේකේ තියෙන වාසියක්. මේකේ තව අවාසියකුත් තියෙනවා. ඒ අවාසිය තමයි මේ දේශපාලනයට බලපාන ආර්ථිකය කියන සාධකය ගැන විතරයි ගැඹුරින් අධ්‍යයනය කරලා තියෙන්නේ. එතකොට ආගම සංස්කෘතිය ඒ සමාජ ව්‍යුහය ඒ කියන්නේ සමාජය හැදිලා තියෙන්නේ කොහොමද කියන මේ සාධකත් දේශපාලනයට බලපානවා. හැබැයි මෙයාලා මූලිකත්වය අරගෙන තියෙන්නේ ආර්ථිකය කියන සාධකේ විතරයි. ඒක මෙතන තියෙන දුර්වලතාවයක්. දැන් අපි කතා කරලා ඉවරයි. අපි කතා කරපු පොයින්ට් ටිකටම කරුණු කිව්වමම දැන් ඔයගොල්ලන්ට පුළුවන් සාර්ථකව මේ පොයින්ට් වලට ලස්සන උත්තරයක් ගොඩනගා ගන්න. මෙහෙම පොයින්ට් වලට ඉගෙන ගත්තට පස්සේ උඹලට ලේසියෙන්ම ලකුණු 20 ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක අහගෙන හිටියනේ. මම මේකේ සටහන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒකත් හොඳට පොඩ්ඩක් බලා ගන්න. අර්ථශාස්ත්‍ර ප්‍රවේශයේ තියෙන්නේ අපිට කතා කරන්න ඔච්චරයි. හරි ලේසියි.